අයිබෝන් සුබදෑසනක් හැම දිනකටම දැන් සහභාගීත්වයටත් එක්ක අපි සාකච්ඡා කරමින් හිටියේ ජෛවාණු පාඩමේ සෛල පාඩමේ පසුගිය විභාග ප්‍රශ්න ඒ සඳහා PDF එකක් එවලා තියෙනවා. ඒකේ දෙවන version එක කියන්නේ පොඩි ගැටලුවක් කළා ප්‍රශ්න අංක මාරුවීමක් වෙලා නැවත මම PDF එකක් දාලා තිනවා. අන්නේ PDF එක බලන්න. ඒකෙදී අපි කතා කරපු ප්‍රශ්න ටික ඉස්සලා සාකච්ඡා කරලා බලමු. පොඩ්ඩක් මතක් කරගමු. 2015 පේපර් එකේ ප්‍රශ්න අපි සම්පූර්ණයෙන් වාගේ සාකච්ඡා කරා. 2016 පේපර් එකේ ප්‍රශ්නය අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. 2017 පේපර් එකටත් අපි ඒ විදිහටම යොමු වුණා. 2017 පේපර් එකේ ප්‍රශ්නය සෛල දෙකේ රූප සටහන් දෙක පදනම් කරගෙන සාකච්ඡා කළා. right ඊළඟට 2018 A level 2018 අපි මේ 2018 A level මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න බැරි වෙන්නේ නැති. මොකද මෙතන ප්‍රශ්න අංක වල පොඩි ගැටලුවක් ඇවිල්ලා ඒක අපි විසඳගත්තා පසුව. right බලමු 2018 A level පළවෙනි ප්‍රශ්නේ. පෘථිවියේ සෑම ස්ථානයකම සුදු ජීවීන් හමු වේ. සුදු ජීවීන් ගෙයින් කිහිප දෙනෙකු පහත සඳහන් කොටුව තුළ ලයිස්තුගත කර ඇත. එම කොටුව තුළ දී ඇති සුදු ජීවීන් ඇසුරෙන් පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අපිට දීලා තියෙනවා Acetobacter, Saccharomyces, Clostridium, Penicillium, Lactobacillus, Methanococcus කියන සුදු ජීවීන්ගේ නම් ලබා දීලා තියෙනවා. ඉහත D සහ E. D E කියන්නේ මොකද? D කියන්නේ Saccharomyces. E කියන්නේ Penicillium. අයත් වන සුදු ජීවී කාණ්ඩය මොකක්ද කියලා අහන්න. අපි දන්නවා Saccharomyces කියන්නේ දිලීරයක්. ඒක සෛලිකයි. Penicillium කියලා කියන්නේ Penicillium notatum අපිට ප්‍රතිජීවක නිෂ්පාදනයේදී වැදගත් වන තවත් දිලීරයක්. යනවා සුදු ජීවී කාණ්ඩය දිලීර. සුදු ජීවී කාණ්ඩය දිලීර. දිලීර. D සහ E සුදු ජීවීන් දෙදෙනාගේම සෛල බිත්තියේ අඩංගු ප්‍රධාන සංඝටකය. D කියන්නේ මොකද්ද? Saccharomyces. E කියන්නේ නැවතත් Penicillium. අපි දන්නවා දිලීරවල සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය මොනවාද? Chitin. Chitin. දිලීර සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය chitin. බැක්ටීරියා සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය peptidoglycan. Chitin. Chitin. ඊළඟට E සුද්ධ ජීවියා භාවිතයෙන් කුමන ප්‍රතිජීවකය නිෂ්පාදනය කළ හැකිද? E කියන්නේ Penicillium, Penicillin. මොකද්ද ප්‍රතිජීවකයේ නම? Penicillin. Penicillin. කර්මාන්ත එකකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා යොදාගත හැකි සුදු ජීවියා නම් කරන්න. එකකට වඩා වැඩි ප්‍රමාණයක් කර්මාන්ත වලට යොදාගත හැකි සුදු ජීවි. අපි දන්නවා මෙතනොකොකස් ගත්තාම එයා අපි භාවිතා කරන්නේ කොකස් මෙතේන් ජීව වායු නිෂ්පාදනයට දායක වන බැක්ටීරියාවක් ගෝලාකාර කොකස්නේ මෙතනොකොකස්. මෙත් කිව්වම මීතේන් කියන අදහස එන්නේ. කොකස් කිව්වම ගෝලාකාර. අපි දන්නවා බැක්ටීරියා රූපාකාර දණ්ඩාකාර ගෝලාකාර සර්පිලාකාර කොකස් ස්පිරුලම් ඒ වගේම බැසිලස් කියලා අපි නම් කරා. එතකොට මෙතනොකොකස් කියන්නේ ජීව වායු නිෂ්පාදනයට දායක වෙන එක්කෙනෙක්.
ලැක්ටෝබැසිලස්. අපි දන්නවා ලැක්ටෝබැසිලස් කියලා අදහස් කරන්නේ සුද්ධවාතකාමියෙක්. මෙතනොකොකස් කියන එක කළා මෙතන ගත්තම නිර්වායු සුද්ධ ජීවියෙක්. මේ ලැක්ටෝබැසිලස්ලා ගත්තාම ඒගොල්ලෝ කිරි ආහාර නිෂ්පාදනයේදී අපිට දායක වෙනවා ලැක්ටෝබැසිලස් බල්ගරිකස් වගේ කට්ටිය. මුදු අපකිර නිෂ්පාදනය තමයි ඒගොල්ලෝ පදනම් කරගත්ත කර්මාන්තය. පොඩ්ඩක් zoom කරනවාද කියලා අහනවා. zoom කරන්න right. right. එතකොට පෙනිසිලියම් ගත්තාම ප්‍රතිජීවක නිෂ්පාදනයට දායක වෙනවා. ක්ලොස්ට්‍රිඩියම් කියලා කියන්නේ නිර්වායු එක්කෙනෙක්. මෙයාවත් අපිට එන්නත් නිෂ්පාදනයට වැදගත් වෙන කෙනෙක්. ඇසිටෝබැක්ටර් කිව්වම විනාකිර නිෂ්පාදනයට දායක වෙන සුද්ධ ජීවියෙක්. ඇසිටික් අම්ල බැක්ටීරියා කියලා අපි මේගොල්ලන්ට කියනවා. සෝවායු තත්ත්වයටදී අපිට මේ ඇසිටෝබැක්ටර් කියන එක නා භාවිතා කරන්න පුළුවන්. විනාකිරි හදා ගන්න මධ්‍යසාර ද්‍රාවණයක් විනාකිරි ද්‍රාවණයක් බවට පත් කරගන්න. සැක්‍රොමයිසර්ස් කියලා කියන්නේ අපි දන්නවා බේකිරි කර්මාන්තයටත් මධ්‍යසාර කර්මාන්තයට කර්මාන්ත කිහිපයක් සඳහා වැදගත් වෙන සුද්ධ ජීවියෙක්. ඒතකොට කර්මාන්ත එකකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා යොදාගත හැකි සුද්ධ ජීවියා නම් කරන්න පුළුවන්. මෙතන අපි ලියන්න පුළුවන් හොඳම නාමය මොකද්ද? සැක්‍රොමයිසර්ස්. සැක්‍රොමයිසර්ස්. එතකොට හරියට ලියවෙන්න ඕන සැක්‍රොමයිසර්ස් කියලා. යටින් ඉරක් අඳින්න පුළුවන් නම් තවත් හොඳයි විද්‍යානුකූල නාමයක් නිසා. සැක්‍රොමයිසර්ස් විශේෂ අපිට මධ්‍යසාර කර්මාන්තයේදී සීනි සහිත උපස්තරය පැසීමෙන් මධ්‍යසාර ලබා දීමටත් ඒ වගේම මේ බේකරි කර්මාන්තයේදී සීනි සහිත උපස්තරය පැසීමෙන් කාබන් ඩයොක්සයිඩ් වලින් අර සයුර බව වැඩි කර ගැනීම සඳහා අපිට දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි සැක්‍රොමයිසර්ස් කියන එක නා ජානින්ජිලු තාක්ෂණයටත් තවත් කාර්මික කටයුතු ගණනාවක් සඳහා දායක වෙනවා. ජීවවායු නිෂ්පාදනය යොදා සහභාගී වෙන සුද්ධ ජීවියා. එතනදී මෙතනදී අපි දැක්කලා මෙතෙනොකොකස්. හරියට ස්පෙලිංස් තියෙන්න ඕන. හරියට ස්පෙලිංස් තියෙන්න ඕන යටින් ඉරක් ඇඳෙන්න ඕන. සුද්ධ ජීවීන්ගේ නමක් ලියනකොට නිවැරදිව අපිට දීලා තියෙන්නේ. උඩින් දීලා තියෙන්නේ. ඉංග්‍රීසි වලින් දීලා තියෙනවා. ඉතින් ඒක අරගෙන නිවැරදි තැන ලියන්න තියෙන්නේ. හැබැයි ලියනකොට හරිමාරෙන් යටින් ඉරක් අඳින්නත් ඕන සුද්ධ ජීවියාගේ නමට යටින්. පැහැදිලිද? මේ ප්‍රතිජීවක සම්බන්ධ සුද්ධ ජීවියා ගත්තම පෙනිසිලියම් වල පෙළ හරි ලේසි වැඩක් නෙවෙයි. දැනගෙන ඉන්නයි ඕන ටෙක්නික් එක. ඒතර පෙනිසිලියම් කියන එකනත් ලියලා හරියට යටින් ඉරක් අඳින්න ඕන. අනිවාර්ය නිර්වායු තත්ත්වයටතේ පමණක් වර්ධනය වෙන සුද්ධ ජීවියා. අපි දන්නවා ශ්වසන ක්‍රමයේ ගත්තාම ඇසිටෝබැක්ටර් කියන එක නා සෝවායු එක්කෙනෙක්. right? සැක්‍රොමයිසර්ස් කියන දිලීරය වෛකල්පිත නිර්වායු. ක්ලොස්ට්‍රිඩියම් ගත්තාම ක්ලොස්ට්‍රිඩියම් කියන එක නා අනිවාර්ය නිර්වායු එක්කෙනෙක්. එයා ඔයගලන්ට බලන්න පුළුවන් ශ්වසනය මත සුදු ජීවීන්ගේ ඔක්සිජන් භාවිතා කරන ආකාරය මත අපි සෝවායු නිර්වායු සුද්ධ වාතකාමී ලෙස කොටස් කිහිපයකට වෙන් කරලා තියෙනවා. වෛකල්පිත නිර්වායු ලෙස ශ්වසන ආකාර 4කට වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කරපු ශ්වසන වගුව තුළ අනිවාර්ය නිර්වායු තත්ත්වයටතේ පමණක් වර්ධනය වෙන සුදු ජීවියා ලෙස පැහැදිලිවම උදාහරණය දීලා තියෙනවා. කවුද? ක්ලොස්ට්‍රිඩියම්. මතක තියාගන්න දීලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අක්ෂරයෙන් හරියට ලියලා යටින් ඉරක් ඇඳෙන්න ඕන. මොකද ඒක තමයි නිවැරදි විද්‍යානුකූල ඉදිරිපත් කිරීම වෙන්නේ. ලැක්ටෝබැසිලස් සෛලයක හැඩය කුමක්ද කියලා අහනවා. මේක අහන විදිහ. ලැක්ටෝබැසිලස් ලැක්ටෝබැසිලස් අපි දන්න සුද්ධ ජීවීන් ගත්තාම බැක්ටීරියා රූපාකාර තුනක් තියෙනවා. කොකස්, බැසිලස්, ස්පිරුලම්. තොර මෙතන කොකස් කියවම ගෝලාකාරයි. කොකස්නේ. ලැක්ටෝබැසිලස් කියවම බැසිලස් දණ්ඩාකාරයි. මෙතෙනෝ ස්පිරිලුම් ජීවවායු නිෂ්පාදනයට දායක වෙන්නේ. මෙතෙනෝ ස්පිරිලුම්. එතකොට මෙත් ස්පිරිලුම් නම් ස්පිරිලුම් කියලා කියන්නේ සර්පිලාකාර කියන එක බැක්ටීරියාවක් කියලා හඳුනා ගන්නත් පුළුවන්. සර්පිලාකාරය කියලා හඳුනා ගන්නත් පුළුවන්. නාමයේ තියෙන ඒ පොඩි වචනේ කොටස එකතු කරගත්තාට පස්සේ. එනවා ලැක්ටෝබැසිලස් කිව්වම බැසිලස් හැඩය දණ්ඩාකාර එහෙම ලියන්න පුළුවන්.
පැහැදිලිද? එතකොට බැක්ටීරියා දිලීර කියන කොටසේ තිබුණු තියරි කොටස් මත පදනම් වෙලා මේ ඒ කොටස අහලා තියෙන 2018 පේපර් එකේ ප්‍රශ්න. ඉතින් මේක තමයි ප්‍රශ්නවල ස්වභාවය දැන් කාලේ. මේක හරි ලේසි වැඩක් බවට පත් වෙන්න ඕන ඉදිරියට එනකොට. D A සහ B කොටස සුද්ධජීවී පැසීමේ ක්‍රියාවලිය මගින් විනාකිර නිෂ්පාදනය කරනු ලැබේ. සුද්ධජීවී ආසිත පැසීම මගින් සිදු කරන කර්මාන්තයක් විස්තර කරන්න උත්සාහ කරනවා. විනාකිර නිෂ්පාදනය අපි ඉගෙනගෙන තියෙනවා. විනාකිර නිෂ්පාදනයේ ප්‍රධාන පියවර දෙක පහත ආකාරයට දැක්විය හැකියි. අපි දන්නවා විනාකිර නිෂ්පාදනයේ පියවර දෙකකින් සිදුවන ප්‍රතික්‍රියාවක්. නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියක්. මුලින්ම මොකද්ද පියවර 1 පියවර 2. මෙතනදී විනාකිර නිෂ්පාදනයේදී අපි භාවිතා කරන අමුද්‍රව්‍ය නැත්නම් ඒ පියවර මත පදනම් වෙලා තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. මොනවාද ඒ පියවර කියලා අපි බලමු. right පළවෙනිට අහනවා ශ්‍රී ලංකාවේ විනාකිර මම විනාකිර නිෂ්පාදනය පිළිබඳ පොඩ්ඩක් ඔයාලට ඉස්සලා කියන්න. විනාකිර නිෂ්පාදනයේ පියවර 2යි. පළවෙනි එක මොකක්ද දන්නවද? පළවෙනි පියවර තමයි මධ්‍යසාර නිෂ්පාදනය කර ගැනීම ඉස්සලා. දැන් සාමාන්‍යයෙන් අපේ ඔය ග්‍රාමීයව රා එකතු කරන මධ්‍යස්ථාන කියලා ඇත්තටම තියෙන්නේ මොකද්ද? ඒ තියෙන්නේ මේ විනාකිර නිෂ්පාදනයට අවශ්‍ය කරන මොනවද? මධ්‍යස්ථාර තමයි හදන්න අනුමැතිය තියෙන්නේ. ඒතර මේ එකතු කරන මේ මධ්‍යස්ථාර ඇත්තටම අපි විනාකිර නිෂ්පාදනය සඳහා භාවිත කරනකොට වඩා කරන්නේ ආනේ සඳහා ගන්න. ග්‍රාමීය වශයෙන්. ඒ කොටසක් විනාකිර නිෂ්පාදනය වෙනුවෙන්ද විකිණීම සිදු කරනවා. එතකොට පළවෙනි පියවර වෙන්නේ සීනි සහිත උපස්තරයකින්. උදාහරණයක් විදිහට ලංකාවේ ගත්තොත් ප්‍රධාන වශයෙන්ම ලංකාවේ විනාකිර නිෂ්පාදනය සුලභවම භාවිත කරන අමුද්‍රව්‍ය තමයි තෙලිච්ච. එහෙම නැත්නම් අපි කියනවා මීරා. තවත් විදිහට කිව්වොත් අපි කියනවා පොල් පුෂ්ප මංජරිය. පොල් මල තැළුවාම ලැබෙන යුසය. පොල් මල තැළුවාම ලැබෙන යුසය. එතකොට මීරා එහෙම නැත්නම් සීනි සහිත උපස්තරයක් පොදුවේ ලියනවා නම් සීනි සහිත උපස්තරයක් මොනවා බවට පත් කරනවද? මධ්‍යසාර ද්‍රාවණයක් බවට පත් වෙනවා. මධ්‍යසාර නැත්නම් එතිල් මධ්‍යසාර බවට පත් වෙනවා. මෙන්න මේ එතිල් මධ්‍යසාර ගත්තාම ඒවා දෙවනුව මොකද වෙන්නේ? මේ මධ්‍යසාර ඔක්සිකරණය වෙලා හැදෙනවා තනුක ඇසිටික් අම්ල ද්‍රාවණය. මෙන්න මේ තනුක ඇසිටික් අම්ල ද්‍රාවණයට තමයි අපි කියන්නේ විනාකිරි කියලා. පැහැදිලිද? මෙන්න මේ විදිහට තමයි විනාකිර නිෂ්පාදනය පියවර 2ක් ඔස්සේ සිද්ධ වෙන්නේ. දැන් අපි ගත්තොත් ලංකාවේ විනාකිර නිෂ්පාදනය සඳහා සුලභවම භාවිත කරන අමුද්‍රව්‍ය ලංකාවේ. ඒතකොට අපි ලියන්නේ මොනවද? මීරා එහෙම නැත්නම් තෙලිච්ච. තෙලිච්ච. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? මෙන්න මේ අමුද්‍රව්‍ය මේ X කියන්නේ මොනවද? තෙලිච්ච. X වල අන්තර්ගත ඩයිසැකරයිඩේ නම් කරන්නේ. දැන් මේ තෙලිච්ච වල මොනවද තියෙන්නේ? පැන් රසයිනේ. ඩයිසැකරයිඩ් මොකද්ද? සුක්‍රෝස්. සුක්‍රෝස්. සීනි. පැන් රසයිනේ සීනි නිසා වැඩිපුර තියෙනවා සුක්‍රෝස්. ග්ලූකෝසුත් තියෙනවා, ෆ්‍රක්ටෝසුත් තියෙනවා. සුක්‍රෝස් තමයි ගොඩක් තියෙන්නේ. X හඳුනා ගැනීම සඳහා භාවිත කරන ප්‍රායෝගික පරීක්ෂණය කුමක්ද? දැන් මේ අමුද්‍රව්‍ය තුල තියෙන සුක්‍රෝස් ඩයිසැකරයිඩ් පැන් රස එන ඩයිසැකරයිඩ් මොකක්ද? සුක්‍රෝස්. දැන් සීනි සහිත උපස්තරයක් කිව්වම දැන් මොලාෂස් ගත්තත් පැන් රස පළතුරු යුස යක් ගත්තත් එතකොට තෙලිච්ච ගත්තත් මේ පැන් රසට හේතුව සුක්‍රෝස්. වැඩි වශයෙන් තියෙන සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ්. මොනොසැකරයිඩ් එකක් කිව්වොත් අපි ලියන්නේ ග්ලූකෝස් කියලා. මේ අහලා තියෙන්නේ X වල අන්තර්ගත කියන්නේ තෙලිච්ච වල අන්තර්ගත ඩයිසැකරයිඩ් සුක්‍රෝස්. එතකොට මේ සුක්‍රෝස් හඳුනා ගැනීම සඳහා භාවිත කරන ප්‍රායෝගික පරීක්ෂණය කුමක්ද? ප්‍රායෝගිකව පරීක්ෂණයේ නම තමයි අපෙන් අහන්නේ. එතකොට අපි ලියන්න ඕන පරීක්ෂණයේ නම අමනයි. මොකද්ද? බෙනෙඩික් පරීක්ෂාව.
බෙනඩික් පරීක්ෂණ. වෙන මොකුත් ලියන්න දෙන්නේ නැහැ. බෙනඩික් පරීක්ෂණය අහලා තියෙන්නේ පරීක්ෂණේ නම ලියුවම හරියි. බෙනඩික් පරීක්ෂණය. ඕනනම් ආම්ලික මාධ්‍යයේදී බෙනඩික් පරීක්ෂණය සිදු කිරීම. තවත් නිවැරදි. right? ආම්ලික මාධ්‍යයේදී බෙනඩික් පරීක්ෂණය සිදු කිරීම. එහෙම ලිව්වත් නිවැරදි. ඒතකොට ඔයගොල්ලෝ පේනවා ඇති දැන් මේ කතන්දරයක් ගොඩනගලා තියෙනවා. ඒක ඇතුලේ සෛලය පාඩමේ අන්තර්ගත කර්මාන්තයක් තියෙනවා. ඒ කර්මාන්තයට වැදගත් වෙන මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ජෛව අණු පාඩමේ තිබිච්ච ඒ ජෛව අණු මේ ස්වභාවික ප්‍රභව වලින් අපි ලබා ගන්න යොසයන් වල අමුද්‍රව්‍ය තුල අන්තර්ගතයි. ඒවා පදනම් කරගෙන මේ ප්‍රශ්නේ ඉස්සරහට ටික ටික ගොනු වෙලා යනවා. එතකොට මේක සෛලය පාඩම, ජෛව රසායනය, අණුක රසායනය පාඩම එකට මුසු වෙච්ච ප්‍රශ්නයක් කියලා කිව්වේ ඒක. right? පියවර අංක 1 සහ පියවර අංක 2 අතරින් කුමන පියවර සුද්ධජීවී පැසීමේ ක්‍රියාවලිය මත පදනම් වේද කියලා. පියවර අංක 1. අපි දන්නවා මොන සුද්ධජීවී පැසීම මත පදනම් වෙච්ච ක්‍රියාවලියද කියලා අපෙන් අහන්නේ. ඒ කියන්නේ මොකක්ද ඒකේ අදහස? right? ඒ ටිකක් අපහැදිලි ප්‍රශ්නේ. පියවර 1 සහ පියවර 2 අතරින් කුමන පියවර සුද්ධජීවී පැසීමේ ක්‍රියාවලිය මත පදනම් වේ? අපි දන්නවා සුද්ධජීවී මගින් යම්කිසි උපස්තරයක් මත සිදුවෙන්න පුළුවන් පරිවර්තන ගණනාවක්. අපි සමහර ඒවාට කියනවා පැසීම. සමහරක් ඒවා අපි කියනවා ඔක්සිකරණය වෙනවා. right? ඒ වගේ සුද්ධජීවී පැසීම කියන එක නිර්වායු පැසීම මගින් ස්වායු පැසීමකුත් තියෙනවා. නිර්වායු පැසීමකුත් තියෙනවා. ඒකේ පැසීම කියන එක අපි කතා කරන්නේ කොතනද? අර තෙලිජ්ජ වලින් රා ලැබෙනකොට අපි ගමේ ගොඩේදී පව කතා වෙනවා කොහොමද? පැහෙනවා. රා ටික තාම පැහෙනවා. හරිද? පැහෙනවා. පැසීම. right? එහෙනම් පියවර මොකද්ද? කුමන ක්‍රියාවලිය මතද කියලා අහනවා. පැසීම මත පදනම් වෙන්නේ කුමන ක්‍රියාවලියද? පියවර 1. උත්තරේ මොකද්ද? පියවර 1. පළමු පියවර තමයි පැසීම මත පදනම්. ඒතකොට පැසීමෙන් තමයි අපිට ලැබෙන්නේ මධ්‍යසාර කියන අතරමැදි ඵලය. ඊළඟට විනාකිර නිෂ්පාදනයේ ක්‍රියාවලියේ ඇසිටෝබැක්ටර් සහභාගී වන්නේ කුමන පියවරේද? අපි දන්නවා පළමු පියවරේදී සහභාගී වෙන්නේ ඊස්ට්. right? පැසීම සඳහා නිර්වායු පැසීම සඳහා සහභාගී වෙනවා ඊස්ට්. දෙවෙනි පියවරේදී සහභාගී වෙන්නේ ඇසිටෝබැක්ටර්. ස්වායු තත්ත්වයටදී ඔක්සිකරණයෙන් විනාකිරි ලැබෙනවා. එතකොට ඇසිටෝබැක්ටර් සහභාගී වන්නේ කුමන පියවරේද? පියවර 2. පියවර 2. බලන්න ඒක අහලා තියෙන විදිහ හරි ලේසියට අහලා තියෙනවා. අපි දැනගෙන ඉන්නවා නම් ප්‍රශ්නය නිවැරදිව කියවනවා නම් ප්‍රශ්නෙන් අදහස් වෙන දේ ඔළුවට එනවා නම් උත්තර ලියන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලිය පියවර 1න් නතර කළොත් ලබාගත හැකි ඵලය මොකක්ද කියලා. මොනවාද? මධ්‍යසාර. එහෙම නැත්නම් අපි කියන්නේ එතනෝල්. එතනෝල්. එහෙම නැත්නම් එතිල් මධ්‍යසාර. මධ්‍යසාර කියලා ලිව්වත් ඇති. රා කියලා ලිව්වොත් කමක් නැහැ. මොකද මේ කතාව ශ්‍රී ලංකාවේ කියලානේ තියෙන්නේ. ලංකාවේ සිදුවන කර්මාන්තයක් පිළිබඳව කතා කරලා තියෙනවා. ඒකෝට ලංකාවේදී භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ තෙලිච්ච. ඒ තෙලිච්ච වලින් තෙලිච්ච වල වැඩිපුර තියෙන සුක්‍රෝස්. ඒකෙන් අපිට ලැබෙන ඵලය තමයි රා. එහෙම නැත්නම් මධ්‍යසාර. එහෙම නැත්නම් එතිල් මධ්‍යසාර. එහෙම නැත්නම් එතනෝල්. ඒ ඕනම පිළිතුරකට අපි ලකුණු ලබා දෙනවා මෙතන. right? ඊළඟට අපෙන් අහනවා වැදගත් ප්‍රශ්නයක්. විනාකිරි වල රසායනික නාමය ලියන්න. විනාකිරි වල රසායනික නාමය. එතකොට විනාකිරි වල මොනවද තියෙන රසායනික නාමය? එතකොට විනාකිරි කියලා කියන්නේ ඇසිටික් අම්ලය. එතකොට මොකද්ද නාමය? ඇසිටික් අම්ලය. මොකද්ද රසායනික නාමය? ඇසිටික් අම්ලය. විනාකිරි කියලා කියන්නේ ඇසිටික් අම්ලය. ඒ විදිහට ලියවනම් නිවැරදි. ඇසිටික් අම්ලය. විනාකිරි කියන්නේ ඇසිටික් අම්ලය. right? එතකොට පේනති විශාල ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතා පහසු හොඳ ප්‍රශ්නයක්. හැබැයි ඒක ඇතුලේ සෛලය පාඩම, අණුක රසායනයේ පාඩම, ඒ වගේම අර අපි දන්න සාමාන්‍ය ජීවිතය අපිට හමු වෙන කතන්දරයක් පදනම් කරගෙන මේක ගොනු වෙලා තියෙනවා. right? ඉතින් හොඳ ප්‍රශ්නයක්. ලේසි ප්‍රශ්නයක්. අමාරු එකක් නෙමෙයි. මේකට හසුරුවන්න තමයි අපි මේ මනස නිර්මාණය කරගත්තේ. තනුක කියලා. තනුක කියලා තිබුණත් අපි ලකුණු දෙනවා. නැත්නම් ගැටලුවක් නැහැ. මෙතන අහන්නේ රසායනික නාමය. ඒ කියන්නේ මොකක්ද?
දැන් තනුක කියන එක රසායනික නාමයකට අයිති එකක් නෙමෙයි. මේක ඇතුළේ තියෙන රසායනික සංයෝගයේ නමයි. දැන් මේ තියෙන්නේ ජලය සහ ඇසිටික් අම්ලය එකතු වුණාම තමයි විනාකිරි කියන එක අපි කතා කරන්නේ. තනුක ඇසිටික් අම්ල ද්‍රාවණයක් තමයි විනාකිරි කියලා කියන්නේ. ඒතර විනාකිරි වල තියෙන රසායනික සංයෝගයේ නාමය මොකද්ද? ජලය කියන රසායනික සංයෝගයක් විතර අපි සලකන්නේ නැහැ. රයිට්? ඒකේ රසායනික සංයෝගයේ නාමය ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය තිබ්බම ඇති. ඇසිටික් අම්ලය තිබ්බම ප්‍රමාණවත්. ඇසිටික් අම්ලය තිබ්බම ලකුණු දෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. දෙදස් 19 A-level. 2019 A-level අතන මේක අපි කරා වගේ මතකයි මට. මම ඉක්මනින් කරගෙන යන්නම්. ජීවායු නිෂ්පාදනය ශක්ති අර්බුදයේ පිටු දැකීම සඳහා වන වඩාත්ම උචිත විකල්ප විසඳුම වේ. ජීවායුවේ අන්තර්ගත ප්‍රධාන හයිඩ්‍රෝකාබනයේ කාබන් හයිඩ්‍රජන් අඩංගු සංයෝගය මොකක්ද අහනවා ජීවායු තියෙන. CH4. එහෙම නැත්නම් මීතේන් කියලා ලියන්න පුළුවන්. මීතේන් කියලා ලියන්න පුළුවන්. ඊළඟට ජීවායු නිෂ්පාදන ක්‍රියාවලියේදී සුද්ධජීවීන් විසින් නිපදවන ලබන හයිඩ්‍රෝකාබන නොවන වායුවක් නම් කරන හයිඩ්‍රෝකාබනයක් නොවන වායු. අපි දන්නවා ජීවායු කියලා කියන්නේ මොකද්ද? වායු මිශ්‍රණයක්. ඒකේ වැඩිපුර තියෙනවා මීතේන් වායු. ඊට අමතරව මේකේ තියෙනවා හයිඩ්‍රජන් සල්ෆයිඩ් තියෙන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් තියෙන්න පුළුවන්. නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුව වගේ ඒවා තියෙන්නත් පුළුවන්. නයිට්‍රජන් වායුව හයිඩ්‍රජන් වායුව වගේ ඒවා තියෙන්නත් පුළුවන්. හයිඩ්‍රෝකාබන නොවන කාබන් හයිඩ්‍රජන් කියන දෙන්නා අයිති නැත්නම් එකතු වෙලා හැදුණු වායුවක් නොවන ඊළඟ ජීවායු නිෂ්පාදන ක්‍රියාවලියේ පළමු පියවර පහත ගැලීම් සටහනේ දක්වා ඇත. එම ක්‍රියාවලියේ ඉදිරි ප්‍රධාන පියවර තුන ගැලීම් සටහනේ ලියා දක්වනවා. මේකත් ඔයාලට පේන ඇති ජීවායු නිෂ්පාදනය සම්බන්ධ නෝට් එකේ මූලික හරය මත පදනම් වෙච්ච ප්‍රශ්න. සුදු ජීවීන් ටික දීලා තියෙනවා. එතකොට පහතදී ඇති ඉස්සලම පිළියන්නේ කියන මේ පියවර ටික. ඒතර පියවර ටික ගත්තාම අපි දන්නවා පළවෙනිට වෙන්නේ ජෛව ස්කන්ධ, සංකීර්ණ කාබනික සංයෝග, සරල කාබනික සංයෝග බවට පත්වීම. ජෛව ස්කන්ධ ජල විච්ඡේදනය. දෙවෙනිට වෙන්නේ මොකද්ද? පැසීම. ඊට පස්සේ තුන්වෙනි එකේදී සිද්ධ වෙනවා මොකද්ද? ඇසිටික් අම්ල ජනනය වෙනවා. ඇසිටික් අම්ලෙ ඉපදෙන්නේ. ඊළඟට මොකද්ද වෙන්නේ? අවසාන වශයෙන් ජීව වායුව එහෙම නැත්නම් මීතේන් නිෂ්පාදනය වෙනවා. එතන ලියවෙන්න ඕන මේ හතරවෙනි එකට මීතේන්. මීතේන් නිපද වී. මීතේන් නිපද වී. හරිද? ඊට පස්සේ පහතදී ඇති සුද්ධජීවී ඇසුරෙන් පහත ගැලීම් සටහනෙහි සඳහන් කර ඇති A සහ B සඳහා වඩාත්ම සුදුසු සුද්ධජීවියා බැගින්. දැන් ජෛව ස්කන්ධ වියෝජනයේට සුද්ධජීවියෙක් ලියලා තියෙනවා ඒක. එස්චරිචියා කොලයි. පැසීම සඳහා දායක වන සුද්ධජීවිය අපෙන් අහනවා. හරිද? මෙතනදී අපිට වැදගත් වෙනවා මේක ස්වායත්තත්වයටදී සිදුවන පැසීම. මෙතනදී අපිට වැදගත් වෙන සුද්ධජීවියා ඇසිඩෝබැක්ටර්. යටින් ඉරක් හැදෙන්න ඕන. ඇසිඩෝබැක්ටර්. B කියන සුද්ධජීවියා ගත්තම ඊට පස්සේ නිර්වායු තත්ත්වයටදී සිද්ධ වෙනවා. B කියන සුද්ධජීවියා මගින් මේ ඇසිඩික් අම්ලයේ ජනිත වුණාම ලැබෙන ඵල පදනම් කරගෙන
මීතේන් නිෂ්පාදනය වෙනවා. මෙතන අපිට දායක වෙනවා මෙතනොකොකස්. මෙතනොකොකස්. ඇසිටික් අම්ලයේ නිෂ්පාදනය වන පියවරට දායක වෙන්නේ ඇසිටික් අම්ල බැක්ටීරියාව. කවුද? ඇසිටෝබැක්ටර් කියන එක. එතකොට ඇසිටික් අම්ල ජනනය වෙන්නේ ඇසිටෝබැක්ටර් නිසා. ඊට පස්සේ ජීව වායුව හැදෙනවා, මීතේන් හැදෙනවා. මීතේන් හැදෙන්නේ මීතේන් නිෂ්පාදනයට දායක වන සුද්ධ ජීවියා බැක්ටීරියාවෝ නිසා. ඒ තමයි මෙතනොකොකස්. මෙතන ඉන්නවා මෙතනොකොකස්. අපි දන්නවා මෙතනෝ ස්පිරිලුම්, මෙතනෝ සාසිනේ කියන තුන් දෙනාම මේ වැඩේට දායක වෙන්න පුළුවන්. හැබැයි මෙතන දීලා තියෙන්නේ මෙතනොකොකස්. ඒ නිසා මෙතනොකොකස් ලිව්වාම නිවැරදි. ඊළඟට ජීව නිෂ්පාදන සඳහා සහභාගී වන බැක්ටීරියා අයත් වන ශ්වසන කාණ්ඩය. ජීව නිෂ්පාදනයට දායක වන බැක්ටීරියාව අයත් වෙන්නේ නිර්වායු. නිර්වායු. ජීව වායුව නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන වාසිය වන්නේ විකල්ප ශක්ති ප්‍රභවයන් සැපයීම. එම ක්‍රියාවලියේ වෙනත් වාසියක් සඳහන් කරන්න කියලා කියනවා. අපි දන්නවා ජීව වායුව නිෂ්පාදනය කරාම ඒ ජීව වායුව කියන එක පෙට්‍රෝලියම් වෙනුවට ඕනනම් මේ දවස්වල LP ගෑස් විශාල හිඟයක් තියෙනවා. LP ගෑස් වෙනුවට විකල්ප බල ශක්තියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ජීව වායුව කියන්නේ කාබනික උපස්තරයක් මගින් නිර්මාණය වෙච්ච ස්වභාවික වායුවකට සමාන ආකාරයේ වායුව. ඒ නිසා මෙයාව දහනය කරාම වායු ගෝලයට පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වලින් වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය ඉහළ යන්නේ නැහැ. ඒ නිසා අපිට පරිසර දූෂණය අවම කර ගැනීම එක පැත්තකින් එක වාසියක්. තව පැත්තකින් අපි දන්නවා ජීව වායු නිෂ්පාදනයේදී ඉතිරි වෙන අවශේෂ ද්‍රව්‍ය අපිට කොම්පෝස්ට් පොහොරක් විදියට කාබනික පොහොරක් විදියට නැවත භාවිතා කරන්න පුළුවන්. එතකොට අපේ රටේ මේ වෙලාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තමයි බල ශක්ති අර්බුදය. මොකද අපේ තියෙන ඩොලර් හිඟයත් එක්ක අපිට අවශ්‍ය කරන ගෑස් ටික ගෙන්න ගන්න, ඩීසල් පෙට්‍රල් ටික ගෙන්න ගන්න අවශ්‍ය කරන සංචිත විද්‍යුත් සංචිත බොහොම ශීන වෙලා තියෙනවා. නැත්නම් විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. මේ අඩු වෙලා තියෙන අවස්ථාවේදී අපිට ජීව වායුව දැන් අපේ රටේ එකතු වෙන කාබනික අපද්‍රව්‍ය වලින් ජීව වායුව නිෂ්පාදනය කරලා ඒ ජීව වායුව අපේ ගෘහස්ත LP ගෑස් භාවිතයට ආදේශකයක් විදිහට භාවිත කරන්න පුළුවන් නම් අපිට එක පැත්තකින් අපේ රටේ තියෙන කසල කළමනාකරණයක් සිද්ධ වෙනවා. කාබනික අපද්‍රව්‍ය අපිට ජල මූලාශ්‍ර වලට පසට එකතු වෙලා ඒ ඇති කරන පාරිසරික ගැටලු අවම වෙනවා. වගේම මේ කියන ජීව වායුව අපි බල ශක්තියක් ලෙස භාවිතා කිරීමෙන් අපිට අර LP ගෑස් ආනයනය කිරීමට යන ඩොලර් ප්‍රමාණය යම් ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ජීව වායු නිෂ්පාදනයේදී ඉතිරි වෙනවා අවශේෂ ද්‍රව්‍ය ටික. මේ ඉතිරි වෙන අවශේෂ ද්‍රව්‍ය ටික හොඳ කාබනික පොහොරක්. ඒ නිසා ඒවා අපේ මේ කාබනික වගාව අද වෙනකොට අපිට කෘෂි රසායනික ද්‍රව්‍ය පොහොර වර්ග ආනයනය කිරීමේ තියෙන ඩොලර් හිඟයක් එක්ක නිර්මාණය වෙච්ච ගැටලුවකට විසඳුමක් විදිහට රජය විසින් දැන් ශ්‍රේණිකව අපිට ඉදිරිපත් කරනවා මේක කාබනික වගාවට යන්න අපි පොහොර පාවිච්චි කරන්නේ රටේ නැති දේවල් කිය යනවා. right එතකොට ඒ කියන මාතෘකාව තුල වැඩ කරන්න යනකොට අපිට යම් යම් ගැටලු මේ දවස්වල ගොවි ජනතාවට මෝන පාන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට යම් ප්‍රමාණයක් මේ කාබනික පොහොර මේ ජීව වායු නිෂ්පාදනයේ අවශේෂ ද්‍රව්‍ය ඔස්සේ ලබා ගන්න පුළුවන් නම් එතනදී ඔයගොල්ලන්ට පේන ඇති තවත් ආර්ථික මේ වශයෙන් උත් පාරිසරික වශයෙන් උත් ප්‍රතිලාභ විශාල ගොන්නක් ලැබෙනවා. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය නැත්නම් අපි ලියන්න පුළුවන් වෙනත් වාසියක් එකක් තමයි අපද්‍රව්‍ය කළමනාකරණය. ජීව වායු නිෂ්පාදනය කරාම අපේ තියෙන කාබනික අපද්‍රව්‍ය අපිට පරිසර සිදු කර බලපෑම අවම කර ගන්න පුළුවන්. පරිසර දූෂණය අවම වීම කාබනික පොහොර ලබා ගත හැකි වීම. ඊට හොඳ මාතෘකාවක්. කාබනික පොහොර ලබා ගන්නත් පුළුවන්. පහත වගුවේදී ඇති එක් එන්සයිම භාවිතා කරන කර්මාන්තය සහ එමගින් ඉටු කරන කෘත්‍ය ලියන්න. සෙලියුලේස් කියන්නේ
එන්සයිම් එක. කර්මාන්තය. අපිට සෙලියුලේස් වැදගත් වෙනවා රෙදිපිලි මෘදුකරණයට. රෙදිපිලි. ඒ වගේම කඩදාසි කර්මාන්තය. කර්මාන්තය. එන්සයිමේ කෘත්‍යය මොකක්ද කියලා අහනවා. මෙතනදී අපි ලියන්න පුළුවන් සෙලියුලෝස් තන්තු මෘදුකරණය. සෙලියුලෝස් තන්තු මෘදුකරණය. පෙක්ටිනේස්. පෙක්ටිනේස් කියලා කියන්නේ එන්සයිම් එකක්. මේ අපිට පළතුරු ඒ වගේම පැණි බීම නැත්නම් පළතුරු බීම කර්මාන්ත වලට වැදගත් වෙනවා. මේකේ කෘත්‍යයක් තමයි අපිට කෘත්‍යයන් කීපයක් ලියන්න පුළුවන්. එකක් තමයි පළතුරු සහ එළවලු ජීර්ණය. අනිත් එක මෙතන අපිට තව කර්මාන්තයක් ලියන්න පුළුවන්. මොකක්ද දන්නවද? ලදරු ආහාර නිෂ්පාදනය. මේ ලදරු ආහාරවල පෙර ජීර්ණය සඳහා. ලදරු ආහාරවල පෙර ජීර්ණය සඳහා මේ පෙක්ටිනේස් දායක. ජීර්ණය පහසු කිරීමට දායක. ලදරු ආහාර කර්මාන්තයටත් පළතුරු බීම කර්මාන්තයටත් පෙක්ටිනේස් උපකාරී වෙනවා. පළතුරු බීම කර්මාන්තයේදී පෙක්ටිනේස් විසින් පළතුරු සහ එළවලු යුස නිස්සාරණය කිරීමට දායක වෙනවා. ඒ වගේම ලදරු ආහාර නිෂ්පාදනයේදී ලදරු ආහාරවල පෙර ජීර්ණය සඳහා දායක වෙනවා. කෘත්‍ය විදිහට පෙක්ටිනේස් කියන එක. right. ඊට පස්සේ මේ 2019 පේපර් එකේම අපි දැක්කා දැන් ඔයගොල්ලන්ට පේන මේ ප්‍රශ්නේ ඇතුලේ අර සෛල සහ සුදු ජීවීන්ගේ කර්මාන්ත මත පදනම් වෙච්ච ප්‍රශ්නයක් පාඩමක්. ඒ වගේම ජෛව රසායනික අදාළ පාඩමේ කොටසකුත් අන්තර්ගත වෙනවා. නැවත තුන්වෙනි ප්‍රශ්නෙට ගියාම මේ පේපර් එකේ අපිට හමු වෙනවා නැත්නම් තුන්වෙනි ප්‍රශ්නේදී තවත් අර සෛලේ පාඩමේ තිබිච්ච පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් සම්බන්ධව කතා කරපු ආත්‍ර ප්‍රෞಢ වංශයට අයත් මීමැස්සා ඒ වගේම අනිකුත් ජීවීන් සම්බන්ධ පොඩි කොටසක් මේකේ දාලා තියෙනවා. එතකොට මීමැස්සා බොහෝ අපෘෂ්ඨවංශී ජීවීන් අතර මීමැස්සා ආර්ථික වැදගත්කමකින් යුත් අපෘෂ්ඨවංශිකයෙකි. පටන් ගන්න එහෙම කියලා. මීමැස්සා අයත් වන්නේ කුමන වංශයටද? අපි දන්නවා සත්ව පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් නැවත වංශ වලට වෙන්නේ. දැන් පෘෂ්ඨවංශීන් කියවම කෝඩේටා වංශය. අපෘෂ්ඨවංශී කියවම ආත්‍ර ප්‍රෝඩා, පැතිහැමිල්සස් ඒ වගේ වංශ ගණනාවක් තියෙනවා. right. මේ වංශ අතරින් මේ මීමැස්ස අයත් වන්නේ කුමන වංශයටද කියලා අහනවා. ඒතකොට ආත්‍ර ප්‍රෝඩා වංශය. ආත්‍ර ප්‍රෝඩා වූ ආත්‍ර ප්‍රෝඩා වංශ මේවට ලියන ළමයිට ලියන්න ඕන උත්තරේ හරියට පැහැදිලි නැතුව වෙන වෙනම ලියපු අවස්ථාවේ උඩ තරම් දෙකද මොකක් පරිස්සමෙන් මීමැස්ස අයත් වන්නේ කුමන වංශයටද? අපි ඒක පැහැදිලිව ගැලීම් සටහනක් වගේ දීලා තියෙනවා. ජීවීන් ගත්තම පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් පෘෂ්ඨවංශී වංශ මොනවාද අපෘෂ්ඨවංශී වංශ මොනවාද? මේ වංශ අතරින් ආත්‍රපෝඩා වංශයට අයත් ජීවීන් ගත්තම අපි අපේ සිලබස් එකේ කතා කරන්නේ. ඊළඟට මීමැස්සගේ දේහේ කොටස් ටික දීලා නම් කරන්න කියලා දීලා තියෙනවා. P සංයුක්ත අක්ෂි S කියලා කියන්නත් පුළුවන්. S සංයුක්ත අක්ෂි කියලා කියන්නත් පුළුවන්. Q ස්පර්ශක R ශුණ්ඩාව පැණි උරා බීමට පෙරපියාප
T ශ්වාස රන්දු R ලෙස නම් කර ඇති උපාංගයේ ප්‍රධාන කෘත්‍ය මෙන්න මේකෙන් මොකද්ද කරන්නේ? මීමැස්සා නිකන් මීමැස්සා අපිට වැදගත් වෙන්නේ නැහැ නේ මේකත් එක්ක තමයි මීමැස්සා අපිට වැදගත් වෙන්නේ. මොකටද? පැණි උරා බීම, යොස උරා බීම, මල් පැණි උරා බීම. කැමති උත්තරය. මල් පැණි උරා බීම. පරාග එකතු කිරීම සඳහා අනුවර්තනය වී ඇති මීමැස්සාගේ උපාංගය කුමක්ද? අපි දන්නවා මීමැස්සාගේ තියෙනවා එක්තරා වැදගත් කොටසක්. එතනින් තමයි මල් පැණි උරා බොනකොට පරාග රැඳෙන්නේ. නැත්නම් පරාග එක රාශි වෙන්නේ. මේ පරාග එක රාශි වෙන කොටස අපි කියනවා පරාග මඩිය. පරාග මඩිය. මේ පරාග එකතු කිරීම සඳහා භාවිත කරන උපාංගය W ලෙස දී ඇති රූපේ ලකුණු කරන්න කියලා කියනවා. පරාග මඩිය කොතනද තියෙන්නේ? මෙන්න මෙතන. පරාග මඩිය. පරාග මඩිය. මේවා අපි නම් කරපු කොටසේ තියෙනවා. ඒක අහලා තියෙන විදිහ බලන්න. නම් කරන්න කියලා W දීලා පරාග මඩිය කියලා ලියලා පරාග මඩිය මොකක්ද අදහස් වෙන්නේ කියලා ඇහුවම මොකද නිකම්ම ලියනවා පරාග එකතු කිරීම. ඒ පරාග කියන එක ඇවිල්ලාන වචනේ. හරිද? ඒතර පරාග එකතු කිරීමට අනුවර්තන වී ඇති කොටස ඇහුවම පරාග මඩිය ඒක මොකටද භාවිත වෙන්නේ කියලා ඇහුවම ඒක ගිහිලා අපි ලකුණු කරනවා W කියලා පතනක් තියෙනවා. තේරෙනවද? නම් කරන්න හොඳට පුළුවන් වෙන්න ඕන. ඒ නම් කරපු දේවල් වල කෘත්‍ය ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕන. ඒක ලියන්න පුළුවන් වෙන්න ඕන. මීමැස්සා විසින් පරාග එකතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශාකවලට අත්වන ප්‍රධාන වාසිය කුමක්ද කියලා අහනවා. පරාග එකතු කරාම ශාකවලට තියෙන ප්‍රධාන වාසිය මොකක්ද? මීමැස්ස ඇවිල්ලා මලක වහලා පරාග ටික එකතු කරා මල් පැණි ටික උරාගෙන දීලා යනවා. ශාකවලට තියෙන ප්‍රධාන වාසිය මොකක්ද? ප්‍රධාන වාසිය තමයි පරාගණය. තාම සරල කිව්වොත් පරාගණය. පරාගණය සිදුවීම. නැත්නම් පල හට ගැනීම. මීමැස්සාගේ බහිස්සැකිල්ලේ අන්තර්ගත ප්‍රධාන කාබෝහයිඩ්‍රේටය කුමක්ද කියලා අහනවා. දැන් මීමැස්සාගේ බාහිර සැකිල්ලේ අන්තර්ගත ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් ඒ තමයි කයිටින්. කෘමීන්ගේ උච්චරණය නිර්මාණය වෙලා තියෙන්නේ මොකෙන්ද? කයිටින් කියලා අපි කියලා දීලා තියෙනවා ජෛව රසායනයේ පාඩම. එතන බලන්න එතන ඒ උත්තරේ නැහැ. මීමැස්සා කෘමීන්ගේ උච්චරණය අන්තර්ගත ප්‍රධාන සංඝටකය. මීමැසි නියදියක අඩංගු ජෛව අණු හඳුනා ගැනීම සඳහා පහත පරීක්ෂා කරන ලදී. පරීක්ෂණ කරන ලදී. ධන ප්‍රතිඵල ලබා දුන් පරීක්ෂා ඉදිරියෙන් ඔව් ලෙසද ඍණ ප්‍රතිඵල ලබා දුන් පරීක්ෂා ඉදිරියෙන් නැත ලෙසද ලියා දා. දැන් මීමැස්සාගේ මීපැණි සාම්පලයක් අරගෙන මීපැණි වල මොනවාද තියෙන්නේ? වැඩිපුරම තියෙන්නේ ප්‍රක්ටෝස්. දැන් ඔය තියෙන මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් පදනම් කරගෙන තමයි මේ කියන පරීක්ෂණ වලට අදාළ ධන ප්‍රතිඵලය හෝ ඍණ ප්‍රතිඵලය ලැබෙන්නේ. right? අපි ගත්තොත් මීපැණි වල අන්තර්ගත දේවල් ටික ලිස්ට් එකක් විදිහට ඔයගොල්ලන්ට දීලා තියෙනවා. එතනදී අපිට මතක තියෙන්න ප්‍රධාන වශයෙන් දැන් බෙනඩික් වලින් කරන්නේ මොකද්ද? මොනොසැකරයිඩ් හඳුනා ගැනීම. අයඩීන් වලින් කරන්නේ මොකද්ද? පිස්ටේ තියෙනවද කියලා බලන්නේ. බයුරේට් වලින් ප්‍රෝටීන තියෙනවද කියලා හඳුනාගන්නේ. නින්හයිඩ්‍රින් වලින් නිදහස් ඇමයිනෝ අම්ල පවතිනවාදයි හඳුනා ගැනීම. නිදහස් ඇමයිනෝ. සුඩැන්ට්‍රි වලින් ලිපිඩ තියෙනවාදයි හඳුනා ගැනීම. එතකොට දිලීර වලත් තියෙන්නේ කයිටින් තමයි. දිලීර වල සෛල බිත්තිය ඇදලා තියෙන ප්‍රධාන සංඝටකයක් කයිටින්. හරි. එතකොට බෙනඩික් කියන්නේ මොකද්ද? මොනොසැකරයිඩ් හඳුනා ගන්න. අපි දන්නවා ප්‍රක්ටෝස් 38ක් විතර තියෙනවා. ඒ කියන්නේ මීපැණි පැන්ඩසෙන් වැඩි ප්‍රක්ටෝස් කියලා කියන්නේ ස්වභාවයෙන් තියෙන පැන්ඩසෙන් වැඩිම සීනි. එතකොට මෙතන yes ඇයි මීපැණි වල තියෙන ප්‍රක්ටෝස් බෙනඩික් හමුවේ මොනොසැකරයිඩයක් ධන ප්‍රතිඵලයක් ලබා දෙනවා. අයඩීන් අපි දන්නවා මීපැණි වල පිෂ්ඨය නැහැ.
එහෙනම් no කියන ප්‍රතිඵලය. බයුරේට් මී පැණි වල ප්‍රෝටීන තියෙනවද නැද්ද? මී පැණි වල ප්‍රෝටීන තියෙන්න ඕනේ. මී පැණි කියන්නේ ගොඩාක් පෝෂණීය පෝෂදායී දෙයක්. සීනි විතරක් නෙමෙයි. ඒකේ ප්‍රෝටීනක් යම් ප්‍රමාණයක් තියෙන නිසා yes. right. main hydrogen නිදහස් ඇමයිනෝ අම්ල. අපි එහෙම දීලා නැහැ. ඒ නිසා no කියලා දාමු. සුඩෑන් 3 කියන්නේ ලිපිඩත් දක්න ලැබෙන්නේ මී පැණි වල නැත. right. දැන් මේ තර්කේ කරපු විදිහයි වැදගත් නේ. මතකයි වගේම ඒ බලන්නේ ප්‍රශ්නේ ගැලපෙන විදිහ. 2020 අවසාන ප්‍රශ්න. සියලුම සුද්ධ ජීවීන්ගේ මූලික ඒකකය සෛල වේ. ව්‍යුහය හා සංවිධානයේ මත පදනම්ව සෛල ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදිය හැකියි. දැන් ප්‍රධාන සෛල කාණ්ඩ දෙක නම් කරන්න කියලා කිව්වා. මොනවාද? සෛල වර්ග දෙක. ව්‍යුහය ඒ වගේම සංවිධාන මට්ටම මත. ඒකට අපි දන්නවා වඩාත් සංකීර්ණ සෛලීය සංවිධානයක් තියෙන්නේ සූනැස්ටික සෛලවල. සංකීර්ණත්වයෙන් අඩු සෛලීය සංවිධානයක් තියෙන්නේ නැත්නම් පටල වලින් වටවිච්ච න්‍යෂ්ටි සහිතයි සූනැස්ටික සෛලවල. පටල වලින් වටුනේ නැති සෛල න්‍යෂ්ටි සහිතව නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය දක්නට ලැබෙනවා ප්‍රාග්න්‍යෂ්ටික සෛලවල. එතකොට ප්‍රධාන සෛල කාණ්ඩ දෙක නම් කරන්න කිව්වම සූනැස්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික. සූනැස්ටික සහ ප්‍රාග්න්‍යෂ්ටික. පහත සඳහන් රූප සටහනේ දැක්වෙන සුද්ධජීවී කාණ්ඩය කුමක්ද? එහි PQRS සහ T ලෙස ලකුණු කර ඇති කොටස් නම් කරන්න කියලා කියනවා. සුද්ධජීවී කාණ්ඩය අහනවා ඉස්සෙල්ලා. කවුද මේ සුද්ධජීවියා? මෙයා දැක්කම අපිට අඳුර ගන්න පුළුවන් මෙයා බැක්ටීරියා. බැක්ටීරියා. ඊළඟට P කියන්නේ මොකක්ද කියලා අහනවා. ඒතර P කියන්නේ මොකක්ද? P අපිට අපි දන්නවා බැක්ටීරියා සෛලයක බාහිරින්ම තියෙනවා සෛලයට අමතර ආරක්ෂාවක් ලබා දෙන ආවරණයක්. ඒකට අපි කියනවා ප්‍රාවරණය. නැත්නම් සෛල කොපුව. ප්‍රාවරය නැත්නම් සෛල කොපුව. Q කියන්නේ අපිට එකපාරයක අපැහැදිලි ගතියක් තියෙනවා. සෛල ප්ලාස්ම පටලය කියලා ගන්නත් පුළුවන්, සෛල පටලය කියලා ගන්නත් පුළුවන්. කෙනෙකුට ඒක සෛල බිත්තිය කියලා පේන්නත් ඉඩ තියෙනවා. right? හැබැයි ඒක මේ රූපේ අපැහැදිලි වුණාට අර ප්‍රාවරය කියන එක අපි දන්නවා මෙතන පොඩි පැටලීමක් එන්න පුළුවන් ළමයි. හේතුව දැන් ඔය බැක්ටීරියා ගත්තාම ඔය සෛල කොපුව එහෙම නැත්නම් ඔය ප්‍රාවරය ඇති අයත් නැති අයත් දෙකොළු. කෙනෙක් හිතුවොත් මේ නැති කෙනෙක් කියලා එයා හිතනවා P කියන්නේ සෛල බිත්තිය. Q කියන්නේ සෛල ප්ලාස්ම පටලය. එතකොට එයාට ගියේ. තව කෙනෙක් ලියන්න ඉඩ තියෙනවා P කියන්නේ ප්‍රාවරය. සෛල කොපුව. Q කියන්නේ සෛල බිත්තිය. එහෙම ලියන්නත් ඉඩ තියෙනවා. මේ රූපේ දැන් පොඩි අපහැදිලි ගතියක් තියෙනවා. වියැකි ඔප්ෂන් එතන දෙකක්. කෙනෙක් P සඳහා ප්‍රාවරය හෝ සෛල බිත්තිය කියලා ලියලා තියෙනවා නම් නැත්නම් සෛල කොපුව කියලා ලියලා තියෙනවා නම් ලකුණු දෙන්න. Q සඳහා සෛල පටලය නැත්නම් සෛල ප්ලාස්ම පටලය right සෛල බිත්තිය කියලා ලියලා තිබුණා මම ලකුණු දෙන්න. ප්‍රාවරය සෛල පටලය R ගත්තම R නම් ඉතින් අපිට පැහැදිලිව ලියන්න පුළුවන් න්‍යෂ්ටික ද්‍රව්‍ය එහෙම නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය. න්‍යෂ්ටික ද්‍රව්‍ය එහෙම නැත්නම් ප්‍රවේණික ද්‍රව්‍ය.
ප්‍රවේණික ද්‍රව්‍ය. right? S කියන්නේ මොකද්ද? සෛලප්ලාස්මය. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රාක්ප්ලාස්මය නැත්නම් සෛලප්ලාස්මය. සෛලප්ලාස්මය. T කියලා කියන්නේ කශිකාව. ඒක නම් පැහැදිලි. කශිකාවක් තියෙන නිසා කශිකාව කියලා දානවා. අපි දන්නවා කශිකා තියෙන අය කශිකා නැති අය දෙගොල්ලම ඉන්නේ. ඒතරි කශිකාව තියෙන නිසා අපි කශිකාව කියලා නම්. යන විවිධ කර්මාන්ත සඳහා යොදා ගන්නා ජෛවාණු වර්ග 4ක ව්‍යුහ පහත දක්වා ඇත. එම ජෛවාණු පදනම් කර ගනිමින් පහත අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන. ජෛවාණු වර්ග 4ක්. එතකොට මම කැමති A කියන එක න දිහා බැලුවොත් A කියන්නේ මොකද්ද? මොනොසැකරයිඩ්. ඒ කියන්නේ සරලව මොනොසැකරයිඩ්. නැත්නම් ඔය A කියන්නේ ග්ලූකෝස්. ඒ කියන්නේ මොකද්ද? ග්ලූකෝස්. කාබන් පරමාණු 6ක් තියෙනකොට පේනති මෙතන ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙන්නේ. ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. ඇයි? දැන් මේකම මට අඳින්න පුළුවන් මෙහෙම. right? ඔහම අඳින්න. මේ තියෙන්නේ මොකද්ද? ඇල්ඩිහයිඩ් කාණ්ඩ. ඇල්ඩිහයිඩ් කාණ්ඩ. මෙයාගේ දකුණු පැත්තේ OH ප්‍රමාණය වැඩි නේ. එතකොට මේක ග්ලූකෝස්. මේක මොකද්ද? ග්ලූකෝස්. ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් මේ බලන්න. ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් පවතින්නේ කුමන ජෛවාණු වලට ක්‍රියාකාරී කාණ්ඩයක් ලෙස. මේවා ළමයි කට කැඩෙනකම් කියලා දුන්නේ ඇයි? මම කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ පහක් මම අඳුරලා දුන්නා. ඇල්ඩිහයිඩ්, කීටෝන, කාබොක්සිලික් අම්ල, ඇමීන්, හයිඩ්‍රොක්සිල් කාණ්ඩ. ඔයගොල්ලෝ වෙනද මේ ප්‍රශ්නේ අහන ඉතින්. ක්‍රියාකාරී කාණ්ඩයක් ලෙස ඇල්ඩිහයිඩ් කාණ්ඩ අපි දන්නවා. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ බහුල ඇල්ඩිහයිඩ් හෝ කීටෝන අපි හඳුන්වන්නේ මොනොසැකරයිඩ්. එතකොට ඔයගොල්ලන්ට පේන්නේ මේ A කියන අණුව ගත්තාම ඒකේ ඇල්ඩිහයිඩයක් තියෙනවා. ඇල්ඩිහයිඩ් කාණ්ඩේ විශේෂත්වය මොකද්ද? මෙන්න මෙහෙම වෙන්න ඕන ඇල්ඩිහයිඩ්. මොකද කර තමයි ඇල්ඩිහයිඩයක් තියෙන්නේ. කීටෝන නම් ඔන්න ඔය විදිහට වෙන්න ඕන කීටෝන. කීටෝන තියෙන්නේ ෆ්‍රක්ටෝස් වලනේ. right? ඒතර ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙන්නේ A කියන ජෛවාණුවේ එක්ක ග්ලූකෝස් කියලා යනවා. එහෙම නැත්නම් A කියලා ලියනවා. මොන ජෛවාණුද කියලා අහන්නේ. ඒකේ. එහෙම ලියන්න පුළුවන්. ඒහි. A කියන එක. වෙන කාගේවත් තියෙන ඇල්ඩිහයිඩ්? right? වෙන කාගේවත් ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් නැහැ. කිසි කෙනෙක්ගේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් පැහැදිලිද? දැන් උගන්නපු ඒවා එලෙස ගැන්වුවේ ඇයි කියලා තේරුම් ගන්න ඈ. මේවා මේ අදෙයිය ගන්නන ස්ටයිල් එක නෙමෙයි. හැමදාම කියන්නේ එහෙම තමයි. ක්‍රියාකාරී කාණ්ඩයක් ලෙස කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් පවතින්නේ කුමන ජෛවාණු වල? කාබොක්සිලික් එක ක්‍රියාකාරී කාණ්ඩයක්ද තියෙන කාගේද? දැන් අපි දන්නවා C කියන අණුව දැක්කම අපිට තේරෙනවා මේ C කියන්නේ මොකක්ද? CH3 CH2 නොවෙන්න මෙන්න මෙතන COOH. COOH කැල්ල. O C ද්විත්ව බන්ධන OOH. මේකේ තේරුම මොකක්ද? මේ තියෙන්නේ කාබොක්සිලික් කාණ්ඩයක්. කාබොක්සිලික් ගෲප් එකක්. ඒතර කාබොක්සිලික් ගෲප් එකක් කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා කාගේද? C එකේ. එකක් C. හැබැයි C විතරද? ඔයාලා වෙනද මේ B කියනවා. B කියනවා ඔය තුවල වෙනදී COOH එකක් තියෙනවා. ඇයි මේ B කියන ළමයි ඇමයිනෝ ඇසිඩ් එකක්. ඇමයිනෝ අම්ලයක ඇමීන කාණ්ඩයයි කාබොක්සිලික් කාණ්ඩයයි දෙකම තියෙනවා. ඇමීන කාණ්ඩයකුයි කාබොක්සිලික් කාණ්ඩයකුයි දෙකම තියෙනවා. right? ඇමයිනෝ අම්ල. ඒක අපි දන්නවනේ. ඇමයිනෝ අම්ලයක ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. right? එතකොට
ඕනෑම කාබොක්සිලික් අම්ලයක් ගත්තාම කාබොක්සිලික් කාණ්ඩ එකක් අනිවාර්යෙන් දක්වලා ලැබෙනවා. ඒතර C කියන්නේ කාබොක්සිලික් කාණ්ඩයක් තියෙන එකක්. කාබොක්සිලික් කාණ්ඩයක් තියෙන එකක්. ඒ වගේම B කියන්නේ කාබොක්සිලික් කාණ්ඩයක් තියෙන එකක්. ඒතර C සහ B. C සහ B. C සහ B කියලා ඇති. නම දැනගන්න ඕනේ. කාගේද කියලා අහන්නේ. C ගේ B ගේ. එච්චරයි. ඊළඟට ක්‍රියාකාරී කාණ්ඩයක් ලෙස අයඩින් පරීක්ෂාව සඳහා ඔන්න නම් දෙක ලියන්න බැරිද? නම් දෙක ලියන්න පුළුවන්. ඒ මොකක්ද? දැන් අපි මේ කට්ටියගේ නම් දිහා බලමු. මේ ඇමයිනෝ අම්ලය බලන්න. මේ ඇමයිනෝ අම්ලය කියන්නේ මොකද්ද? මේක කාබොක්සිලික් ගෲප් එකේ තියෙන ඇමයිනෝ ගෲප් එකේ තියෙන H එක තියෙනවා R එක වෙනකොට හයිඩ්‍රජන් තියෙන. ඒ කියන්නේ මේ මොනවාද? ග්ලයිසින්. මේ මොනවාද? ලෝකයේ තියෙන සරලතම ඇමයිනෝ glycine. මේ තියෙන glycine. ඒතර මේ තියෙන මොකක්ද? මේක මේ තියෙන දේ නැතුව හදා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. CH3C වරණක් තියෙන වරණ ඇතුලේ 14 මෙතන එළි තියෙනවා. 14 දාපුවා මෙතන. 14යි H දෙකෙන් ගුණාම H 28යි. COOH. මේක ඕන කාබන් ටික එකතු කරොත් C15යි H 31යි COOH. මොකද්ද මේක? මේක තමයි මේද අම්ලය. මේක මොකද්ද? මේද අම්ලය. අතකොත් මේ තියෙන්නේ පාම්ටික් අම්ලය. මොකද්ද? පාම්ටික් අම්ලය. හැබැයි පාම්ටික් අම්ලය අපි බලාපොරොත්තු වෙනද මේ නම? අපි නම බලාපොරොත්තු වෙන්නේ. ඒකට මම කිව්වේ පාම්ටික් අම්ලය, මිරිස්ටික් අම්ලය, ස්ටිරික් අම්ලය ඔය ඒගොල්ලන්ගේ නම් දැනගන්න ඕනි නේ. හරිද? ඔය කාබන් 17යි 34යි මේ ස්ටිරික් අම්ලය එහෙම දැනගන්න ඕනි නේ. දැන් මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඔබට ඒක අවශ්‍ය නැහැ. අපි අහන්නේ මොකද්ද? ක්‍රියාකාරී කාණ්ඩ. මම ටෙක්නික් එක තේරුම් ගන්න මම ටෙක්නික් එකක් කියලා දෙනවා. ටෙක්නික් එකට අනුව හඳුන ගන්න පුළුවන් නම් ඇති. ක්‍රියාකාරී කාණ්ඩයක් ලෙස කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් පවතින්නේ කුමන ජෛවාණුවේද ජෛවාණු වලද? B සහ C ගේ. එච්චරයි. B සහ C ගේ. මම මේ ජෛවාණු වල නම අහලා නැහැ. නම ඇහුවොත් විතරයිනේ ලියන්න ඕන. නම අහන්නේ නැහැ ඔයගොල්ලන්ගෙන් ඔය මේ දම්ල. ලිනොලෙයික් අම්ල, ලිනොලෙයික් අම්ල අහන්නේ. මේ දම්ලේ සම්තෘප්තද අසම්තෘප්ත වන්නේ මොන මේ දම්ලද කියලා අහන්න පුළුවන්. නම් අහන්නේ. ටෙක්නික් එකෙන් මෙයා සම්තෘප්ත මෙයා අසම්තෘප්ත කියලා හොයාගන්න පුළුවන් නම් ප්‍රමාණයි. ඒක හොඳට තේරුම් අරන් ඉගෙන ගන්න. එතකොට මේව අමාරු නෑ. හරිද? ගොඩාක් පුම් කරන්නේ මෙව්වත් කරපාඩම් කරනවා. එතකොට තමයි ළමයිට මොක්කොම බැරි වෙන්නේ. රයිට්? හොඳයි. එහෙනම් right එහෙනම් ක්‍රියාකාරී කාණ්ඩයක් විතර කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් පවතින ජෛවාණු වලද B සහ C. අයඩින් පරීක්ෂාව සඳහා ධන ප්‍රතිඵලයක් ලබා දෙන්නේ කුමන ජෛවාණුද? අයඩින් පරීක්ෂාව අපි මොකටද පාවිච්චි කරන්නේ? පිෂ්ඨය හඳුනා ගැනීම. පිෂ්ඨ පරීක්ෂාව කියලා කියනවා. ධන ප්‍රතිඵලයක් ලබා දෙන්නේ පිෂ්ඨය තුල අන්තර්ගත සංයෝගයක් මොකක් හරි මේ කියන එකේ තියෙනවා නම් අන්න ඒක. දැන් අපි මේකේ බැලුවොත් තේරෙනවා ඇති පිෂ්ඨය තුල නැත්නම් පිෂ්ඨය කියන්නේ මොකද්ද? ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින්. දැන් මෙන්න මේ D කියන එක නේද බලන්න. D කියන එක නේද? ඔයාලට පේනවද? මේ D ගත්තාම මේක ග්ලූකෝස් ඒකක මේ පැත්තට තියෙන පුළුවන් දිග රේඛීය බහුවය. ඔක්කොම පෙන්නලා නැහැ. දැක්ක ගමන් ඩයිසැකරයිඩ් කියලා කියන්න එපා. සර් මොන සැකරයිඩ් දෙකයි. ඩයිසැකරයිඩ් නෑ. මෙතන පේනවනේ මේ. මෙතන එහෙනම් ඔය H එකෙන් අවසන් වෙනවා. මෙහෙම අවසන් වුණා නම් ඩයිසැකරයිඩ්. ඒක හරි. දැන් එහෙම අවසන් කරලා නැහෙනේ. එහෙනම් එයා ඩයිසැකරයිඩයක් නෙමෙයි. පැහැදිලිද? එතකොට මෙයා මොකක්ද? මේක ඇමයිලෝස් මේ තියෙන්නේ. හරිද? ග්ලූකෝස් ගොඩක එකතුව. නැත්නම් සරලව පිළි කියන්න පුළුවන් පිෂ්ඨය. එහෙනම් ඇමයිලෝස් හෝ ඇමයිලෝපෙක්ටින් ගත්තාම මේ දෙක පිෂ්ඨයේ අඩංගු ප්‍රධාන සංරචකයක් සංගතක දෙකක්. එතකොට අයඩින් පරීක්ෂාව හැමුවේ ධන ප්‍රතිඵලයක් ලබා දෙන්නේ මෙන්න මේ කියන සංඝටක. එතකොට D කියන එක ගත්තම අයඩින් පරීක්ෂාවට ධන ප්‍රතිඵලයක් ලබා දෙනවා. right
එතකොට ඇමයිලෝස් කියලා ලිව්වත් හරි D කියලා ලිව්වත් ඇති පිෂ්ඨය කියලා ලිව්වත් අපි ලකුණු දෙනවා. හැබැයි මේ දීලා තියෙන ABCD කියන 94න් ඕන පිළිතුරු ගන්න. B කියන ජෛවාණුව හඳුනා ගැනීම සඳහා සුදුසු පරීක්ෂාවක් නම් B කියන්නේ කවුද? ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල නිදහස් ඇමයිනෝ අම්ල හඳුනා ගැනීමට පරීක්ෂණයක් මම කියලා දෙනවා. මොකද්ද? නින්හයිඩ්‍රීන් පරීක්ෂා. හරියට ලියන්න ඕනේ. කියලා දීලා තියෙන කිසිදයක් ඉතින් පිට අහලා නැහැ. නින්හයිඩ්‍රීන් පරීක්ෂණය. මොකද්ද? ඔයාලට පේන ඇති මේ හැම දෙයක් දැන් අවුරුදු 3ේම ඔය එකම දේ අහලා තියෙනවා. නින්හයිඩ්‍රීන් ගැන කොයි විදිහට අහලා තියෙනවා? නින්හයිඩ්‍රීන් පරීක්ෂණ. B කියන්නේ ඇමයිනෝ අම්ලයක්. ඇමයිනෝ අම්ල හඳුනා ගැනීමේ පරීක්ෂණ නින්හයිඩ්‍රීන් පරීක්ෂණ. ඉහතදී ඇති ජෛවාණු අතරින් කුමන ජෛවාණු හෝ එහි ව්‍යුත්පන්න වකුවේ සඳහන් කර ඇති එක් එක් කාර්මික නිෂ්පාදනය තුළ අඩංගු වේදයි හඳුනා ගන්න. අන්න අර ජෛවාණු වල කාර්මික වැදගත්කම කියලා අපි කතා කරන්නේ. කාබෝහයිඩ්‍රේට් වලට, ලිපිඩ වලට, right? ඒ වගේම ප්‍රෝටීන වල අපි වෙන වෙනම කතා කරා. ජීව විද්‍යාත්මක වැදගත්කම කතා කරා. කාර්මික වැදගත්කම කතා කරා. ඒක කටපාඩම් කරගෙන ලියන එක බලාපොරොත්තු වෙනවද? නැහැ. එහි අඩංගු දෙයක් පදනම් කරගෙන යමක් බලමු අපි. හඳුනාගත් එක් එක් ජෛවාණුව නිරූපණය කරන අක්ෂරය මතක තියාගන්න. අක්ෂරයයි ලියන්න කියන්නේ. නම ලියුවොත් මොකද? ලකුණු දෙන්නේ නැහැ. ඉංග්‍රීසි අකුර ලියන්න කියලා කියන්නේ. නම ලිව්වොත් අපි ලකුණු දෙන්නේ නැහැ. ඇයි? අපි අහලා තියෙන්නේ නිරූපණය කරන අක්ෂරය ලියන්න කියලා. කියපු දේ කරන්නේ නැතුව වෙන වෙන පඬිත වැඩ කරොත් ලකුණු දෙන්නේ නැහැ. right? යනවා කපුනූල්. කපුනූල් කියන එක නිර්මාණය වෙන්නේ මොනවාගෙන්ද? ඒ නිර්මාණය වෙන එක අන්තර්ගත අණු මේකට අපි ඇතුල් කරන්න පුළුවන්. ඒතර කපුනූල් ගත්තාම එයා හැදෙන්නේ ග්ලූකෝස් ගොඩක එකතුයි. එතකොට අපිට කපුනූල් වල ලියන්න පුළුවන් ඒකේ. කපුනූල් වල B තියෙන විදිහක් නැහැනේ. ඇමයිනෝ අම්ල තියෙන විදිහක් නැහැනේ. කපුනූල් කියන්නේ සෙලියුලෝස්. මත පදනමිච්ච නිෂ්පාදනය. right? කපුනූල් වල මේද අම්ල ලිපිඩ තියෙන විදිහකුත් නැහැනේ. right? එතකොට ඒකත් අපිට අතහරින්න පුළුවන්. හැබැයි කපුනූල් වල පිෂ්ඨය තියෙන්න පුළුවන්. ඒ නිසා ඕනනම් මෙතන A D කියන දෙකම මට දෙන්න පුළුවන්. සබන් කියන්නේ මොනවද? මේදාම්ලයක ලවණය. මේදාම්ලයක ලවණය. සබන් හදන්න ගන්නේ පොල් තෙල්. පොල් තෙල් වල තියෙනවා මොනවද? මේද අම්ල. පොල් තෙල් කියන්නේ මොනවද? මේදාම්ල. එහෙනම් මේදාම්ලයක් ලෙස අපි හඳුනාගත්තේ කවුද? ඕගොල්ලන්ට මතකද දැන් ටිකට කලින් C කියන අණුව ගත්තාම ඒකේ කාබොක්සිලික් ගෲප් එක තියෙනවා. ඒ කියන්නේ C ඩබල් O H එක තියෙනවා. හයිඩ්‍රෝකාබන් දාමෙන් මේවට අපි කියන්නේ කාබොක්සිලික් අම්ල කියලා. හැබැයි මේ කාබොක්සිලික් අම්ල වල මේ R කියන එක කාබන් පරමාණු විශාල ප්‍රමාණයක් 10ක් 12ක් 14ක් 15ක් විතර තියෙනකොට අපි කියන්නේ මේද අම්ල කියලා. මොනවා කියලාද කියන්නේ? මේද අම්ල කියලා. එතකොට මේ වගේ මේද අම්ලයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන් අණුවක් මේකේ තියෙනවා. ඒ තමයි C. මොනවාද C? ඊළඟ සීනි. සීනි වල මොනවද තියෙන්නේ? සීනි වල තියෙන්නේ සීනි පැන්රසයි. ඉතින් ඔය තියෙන අණු හතරෙන් A B C D කියන අණු හතරෙන් පැන්රහක් වෙනවා. A ගත්තම A කියන එක නාගත්තම සීනි පැන්රසයි ග්ලූකෝස් නිසා. A සීනි පැන්රසයි ග්ලූකෝස් නිසා. ඒතර බලන්නකො ඒකේ අණු වල නම් ලියන්න නැහැ. අර දුන්න අණු ටික පදනම් කරගෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තියෙනවා. right? විනාඩි 5ක ඉන්ටර්වල් එකක් දෙන්න. විනාඩි 5ක් ඈ. පොඩි ඉන්ටර්වල්. අපි ඊට පස්සේ කොටස කතා කරමු. right. අපි නැවත පාඩමට C කොටස ඔයාලා පේනද මේ ප්‍රශ්නේ මාර ලේසි. මම හැමෝටම කියන්නේ මේ ප්‍රශ්නවල තියෙන කොටස් ටික හරිය ලේසියෙන් අපිට කරගන්න. ඉතින් ඒක අපි අතහරිනවා නම් මාර අපරාධයක්. right? උරුම වෙනදී මේ අවුරුදු 3 එක කොටසක් පදනම් වෙලා තමයි තියෙන්නේ. සුද්ධ ජීවීන් ආසිත කර්මාන්ත සහ ඒ කොටස ඇතුලේ තමයි මේක තිබුණේ. ඊට අමතරව මේකෙත් බලන්න පුළුවන් පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් පැත්තට ගියා. තාම ඇහුවේ නැහැ ශාක වනාන්තර ගැන, ශාක පත්‍ර ගැන,
කඳ ගැන, පටක රෝපණය ගැන තාම හැමෙන්නේ. හරි මේවත් අහයි. විශේෂයෙන්ම මේ අවුරුදු. රයිට්? ශාප පත්‍ර ගැන, කඳ ගැන, වනාන්තර කොටස. මේක නිපුණතා ගොඩක් තිබුණා මේ පාඩමේ. ලොකු පාඩමක්. රයිට්? එක බීජපත්, ද්වි බීජපත් ශාක ගැන. ඒවත් මේ අවුරුද්ද වෙනකොට අහයි. රයිට්? C කොටස. පාන් බේකරි කර්මාන්තයේදී බහුලව නිෂ්පාදනය කරන ආහාර වර්ගයක අවශ්‍ය අමුද්‍රව්‍ය තිබේ නම් පාන් නිවසේදීම නිෂ්පාදනය කළ හැකියි. බේකරි කර්මාන්තයේදී යොදා ගන්නා සුද්ධ ජීවියා කවරේද? කවුද අහන්නේ? සුද්ධ ජීවියා කවුද කියලා තමයි අහන්නේ. බේකරි කර්මාන්තයේදී යොදා ගන්න සුද්ධ ජීවියා කවුද කියලා අපි අහන්නේ. කවුද බේකරි කර්මාන්ත අපි යොදා ගන්න සුද්ධ ජීවියා? දැන් මේකෙදි ළමයි ලියන්න උත්සාහ කරනවා සැකොරමයිසස් සර්වේසිය කියලා නිවැරදිව ලියන්න පුළුවන්. හැබැයි දීලා නෑ නේද? දීලා නෑ කොහෙවත් සැකොරමයිසස් කියන වචනය ඉංග්‍රීසියෙන්. එතකොට අපි ලියනකොට වරද්ද ගන්න ඉඩ තියෙනවා. ඉතින් අපිට මෙතන බොහොම ලේසියෙන් වැඩේ කොට දාගෙන ෂේප් වෙන්න පුළුවන්. ඊස්ට් කියලා ලියන්න. ඊස්ට්. ඊස්ට් කියලා ලියවනම් වැඩේ ඉවරයි. බොහොම ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්. සැකොරමයිසස් සර්වේසිය කියලා ලිව්වත් අපි ලකුණු දෙනවා. ඉතින් අකුරු ටික හරියට ලියා ගන්න වෙනවා. යටින් ඉරක් ඇඳෙන්නත් ඕනේ විද්‍යානුකූල නාමයක් නිසා. සැකොරමයිසස් ලගේ ඊස්ට් ලිවම ඕනේ නැහැ. ඊස්ට් කියන එක සිංහල ලියන්නත් පුළුවන් ඊස්ට් කියලා වරදක් නැහැ. පාන් නිෂ්පාදන ක්‍රියාවලියේදී සුද්ධ ජීවියාගේ වර්ධන වේගවත් කිරීම සඳහා එකතු කර ලබන අමුද්‍රව්‍ය මොකක්ද? අපි දන්නවා පාන් හදනකොට අපි පාන් නිෂ්පාදනය අපි භාවිත කරන්නේ පිටි වර්ග තිරිඟු පිටි විශේෂයෙන් මේ පිටි භාවිත කරනවට අමතරව අපි සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයේ වර්ධනය වෙන්න මේකට දාන සීනි. සීනි එහෙම නැත්නම් සුක්‍රෝස් එකතු කරනවා. සුක්‍රෝස් එකතු කරනවා. ඒ කියන්නේ පාන් වල පැන් රසක් කියන්නේ. රයිට්? සීනි එකතු කරනවා. උපස්තරයක් විදියට. සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය සමග ඇණු පිටි මිශ්‍රණයේ පිපීමට ලක්වන්නේ මන්දයි පැහැදිලි කරන්න. අනුපු පිටි මිශ්‍රණයක් පිපෙන්නේ ඇයි කියලා. පිපෙන්නේ මොකක්ද හේතුව? අපි දන්නවා ඊස්ට් නිසා මේ සීනි පැසීමෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව ලැබෙනවා. රයිට්? ඊස්ට් මගින් සීනි පැසීම නිසා කාබන් ඩයොක්සයිඩ් නිපද වේ. මේ නිපදවන කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? පිටි අංශු අතර බුබුලණය වීමෙන් නැත්නම් පිටි අංශු ඈත් කිරීම නිසා පිපීම සිද්ධ වෙනවා. right? මෙම කාබන් ඩයොක්සයිඩ් පිටි අංශු අතර පිටි අංශු ඈත් කරමින් පිපීම සිදුවේ. මේ දෙකම ලියවෙන්න. එකක් තමයි මේ ඇණු පිටි මිශ්‍රණය තුල කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා කියලා ලියන්න. කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා පිටි අංශු ඈත් වෙලා පිපීම සිද්ධ වෙනවා. මේක ලියවෙන්න ඕනේ ඒ විදිහට. ඒ කරුණු දෙක තිබිය යුතුමයි. ඒතර තමයි ලකුණු දෙන්නේ. ඒකට ලකුණු 5 ගානේ ලකුණු 10ක් දෙන්නේ. මොකද්ද පළවෙනි 5? කාබන් ඩයොක්සයිඩ් නිපදවනවා කියලා කියන එක. කාබන් ඩයොක්සයිඩ් ඇති වෙයි. නැත්නම් අපිට කියන්න බෑ ඔක්කොම නැත්නම් කොහොම හරි අපි කියවලා බලමු කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා කියලා අදහස වෙලා තිබ්බනම් අපි ලකුණු 5ක්. කාබන් ඩයොක්සයිඩ් නිසා පිටි මිශ්‍රණය පිපෙයි කිව්වනම් කාබන් ඩයොක්සයිඩ් නිසා පිටි මිශ්‍රණය පිපෙයි කිව්වනම් ඒ කාබන් ඩයොක්සයිඩ් නිසා පිටි අංශු ඈත් වෙනවා ඒකල පරිමාව වැඩි වෙනවා. එහෙම කිව්වනම් අපි ලකුණු ලබා දෙනවා. ඇණු පිටි මිශ්‍රණය පිලිස්සීමට පෙර දිගු වේලාවක් පිපීමට තැබූ විට පාන් වල ඇඹුල් රසයක් ඇති වේ. ඒකට හේතුව මොකක්ද කියලා අහන්න. අපි දන්නවා මේ හදපු නැත්නම් අනපු පිටි මිශ්‍රණය දිගු වේලාවක් මේ විදිහට තියලා තියෙනකොට මේ ඊස්ට් මගින් මේ සීනි වල නැත්නම් මේ ග්ලූකෝස් වල පැසීමෙන් ලැබෙනවා එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් කියන දෙක. ලැබෙනවා එතනෝල් සහ කාබන් ඩයොක්සයිඩ් කියන දෙක. ඒකෙන් එතනෝල් ටික පුච්චනකොට වාෂ්ප වෙලා ඉන්නේ. කාබන් ඩයොක්සයිඩ් ටික පිටි අංශු අතර බුබුලණය වෙලා ප්‍රසාරණය වීමෙන් සවිවර බව වැඩි වෙනවා.
පිපීම ඇති වෙනවා. පැහැදිලිද? දැන් අපි පුළුස්සන් නැතුව පිච්චන් නැතුව පිරිසීමට පෙර ඕනට වඩා වැඩි කාලයක් අපි මේ පිපුණු පිටි මිශ්‍රණය තියලා තිබුණොත් පැත්තකින් හැදුණු ඇසිටික් අම්ලය හැදෙන එතනොල් ටික ඇසිටික් අම්ල බැක්ටීරියාවන් හේතුවෙන් ඇසිටික් අම්ලය බවට පත් වෙනවා. නැත්නම් ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා. right? අන්න ඒ ඇසිටික් අම්ලය නිපද වෙන නිසා පාන් වලට ඇඹුල් රසයක් ලැබෙනවා. ඒතකොට අපි ලියන්න පුළුවන් හේතුව මොකද්ද? ඇසිටික් අම්ලය ලැබෙන එතනෝල් නැත්නම් සරලව ඇසිටික් අම්ලය නිපදවීම ඇසිටික් අම්ලය නිෂ්පාදනය වීම එච්චරයි. ඇසිටික් අම්ලය නිෂ්පාදනය වීම. right? ඒක නිසා තමයි ඇඹුල් රසක් ලැබෙන්නේ. නැත්නම් ලැක්ටික් අම්ල නිපදවීම කරුවත් හරියි. ඒත් නිවැරදි ලකුණු දෙනවා. පැහැදිලි නේද? එහෙනම් ඔයාලට පේනවා ඇති දැන් ප්‍රශ්නයක් කිව්වම ඒක සමස්තයක් විදිහට මේ පාඩම් දෙකම ආවරණය වෙන බල. මේ පාඩම් වල කතා කරපු තැන් වල තිබුණු යම් යාන්ත්‍රණයක් එකතු කරගෙන නිර්මාණය වෙච්ච එකක් තමයි ප්‍රශ්නයක් කියලා කියන්නේ. ඒ නිසා නිවැරදිව ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න නම් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඊළඟට 2020 පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නය. right? තුන්වෙනි ප්‍රශ්නේ. මේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ අර කලින් එකේ තිබුණා. කලින් එකේ තිබුණේ මීමැස්ස. මේකේ තියෙනවා ඉස්සා ගැන. ඉස්සා ආර්ත්‍රෝපෝඩා වංශයට අයත් වන අපෘෂ්ඨ වංශී සත්වයෙකු වේ. ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව ලාභදායී ව්‍යාපාරය. ඉස්සා අපෘෂ්ඨ වංශිකයෙකු ලෙස වර්ගීකරණය කිරීම සඳහා යොදා ගන්නා ව්‍යුහාත්මක ලක්ෂණයක් ලියන්න. ව්‍යුහාත්මක ලක්ෂණයක්. ඇයි අපි ඉස්සා අපෘෂ්ඨ වංශිකයෙක් කියලා කියන්නේ? අපිට ලියන්න පුළුවන් එක්ක ලියන්න පුළුවන් පෘෂ්ඨ රාජ්‍යයක් නොමැති වීම. තව කෙනෙකුට ලියන්න පුළුවන් කශේරුකා නොමැති වීම. කශේරුකා කශේරුවක් කශේරුකාවක් කිව්වොත් එතන වැරද්දක් තියෙනවා. සරලවම කොඳු ඇට පෙලක් නොමැති වීම. කොඳු ඇට පෙලක් නොමැති වීම. කශේරුකා නොමැති වීම. කශේරුකා බහුවචනෙන් තියෙනවා. කශේරුකාවක් කිව්වොත් එකයි. එහෙම වෙන්න බෑ. කශේරුකා පෘෂ්ඨ රාජ්‍යයක් නොමැති වීම. එතකොට අපි ලකුණු දෙන්න. පැහැදිලිද? පහත දක්වා ඇති ඉස්සෙකුගේ රූපේ ABCD E ලෙස ලකුණු කර ඇති කොටස් නම් කරන්න. ඒ කොටස මොකද්ද? ඒ කියන්නේ ශීර්ෂෝරසය. ශීර්ෂෝරස. ඊළඟට B හනුපාදය. චරපාදය. C ප්ලවපාදය. පෞච්ඡාන්තය. පෞච්ඡාන්තය. මේ විදිහට නම් කරන්න ඕනේ. ආර්ත්‍රෝපෝඩා වංශයට අයත් ඉස්සා වර්ගීකරණය කිරීමට එක් හේතුවක්. ආර්ථපෝඩා වංශය යටතේ ඉස්සා වර්ගීකරණය කරන්නේ ඇයි? ආර්ථ්‍රෝපෝඩා වංශයෙන් දාන්නේ. උදාන ආර්ථ්‍රෝපෝඩා වංශයේ ඉන්න ජීවීන් ගත්තාම අපිට කියන්න පුළුවන් ඛණ්ඩනය වූ ශරීරයක් තියෙනවා. සන්ධිපාද තිබීම, බහිස්සැකල්ලක් තිබීම. මෙන්න මේ වගේ ආර්ථ්‍රෝපෝඩා වංශයේ ජීවීන්ගේ ලක්ෂණයක් අපිට මෙතන ලියන්න පුළුවන්. බහිස් සැකිල්ලක් තිබීම, ඒ වගේම ඛණ්ඩනය වූ ශරීරය, ඒ වගේම සන්ධිපාද තිබීම. සන්ධිපාද තිබීම. මෙන්න මේ වගේක් ලියන්න. ඊළඟට ඉස්සාගේ බහිස්සැකිල්ලෙන් නිස්සාරණය කරගත හැකි ආර්ථික වටිනාකමකින් යුත් අමුද්‍රව්‍යයක් සඳහන් කරනවා. අපි දන්නවා ඉස්සාගේ
අර ඝන කොටසේ අපිට ලැබෙනවා වැදගත් නිෂ්පාදනයක්. ඒ තමයි කයිටොසාන් ලබා ගන්න පුළුවන්. වැදගත් අමුද්‍රව්‍ය. කයිටින් හෝ කයිටොසාන්. කයිටොසාන් ලබා ගන්න ප්‍රෝටීන බහුල ආහාරයක් ඊට අමතරව කයිටොසාන් ලබා ගන්න පුළුවන්. කයිටොසාන් ලබා ගත හැකියි. කයිටොසාන්. ඉස්සන් ගොවිපළක් පිහිටු වීමේදී සැලකිල්ලට ගත යුතු එක් ගෝලීය ලක්ෂණයක්. ඉස්සෝ කර්මාන්තය අපි කරගෙන යන බලාපොරොත්තු වෙනවා නම් ඒ ඉස්ස ගොවිපළක් තියෙන තැනක තිබිය යුතු එක් ගෝලීය නෙමෙයි භූගෝලීය හොඳ හිතන වචනයක් අඩු භූගෝලීය ලක්ෂණයක්. භූගෝලීය ලක්ෂණයක්. මොන වගේ භූගෝලීය ලක්ෂණයක් තියෙනවද ඉස්ස කොටුවක් කරන තැනක? ඒක තමයි සමතලා පැතලි බිමක් තියෙනවා. සමතලා බිම. ඒ වගේම හොඳට හිරු එළිය තියෙනවා. හොඳට හිරු එළිය තියෙනවා. වසර පුරා හොඳින් හිරු එළිය ලැබීම. හිරු එළිය ලැබෙනවා. අන්තර්ජාතික වෙළඳපොළ හා ඉස්සන් සැකසීමේදී සිදු කළ හැකි අගය එකතු කිරීමේ ක්‍රමයක්. දැන් අන්තර්ජාතික වෙළඳපොළ සඳහා එනේ පිටරට යවන්න පුළුවන් හොඳ විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන් හොඳ කර්මාන්තයක් නෙමෙයි ඉස්සෝ කර්මාන්තය කියන්නේ. ඒතර මෙතනදී අපි අන්තර්ජාතික වෙළඳපොළට අපේ හැදෙන ඉස්සා ඒ විදිහටම යවන්න නැතුව අපිට පුළුවන් යම්කිසි වටිනාකමක් එකතු කරන්න. right? මොකක්ද අගය එකතු කිරීමේ ක්‍රමවේද? ඔයාලා දන්නවද මේ කරන්නේ මොකක්ද කියලා? සරලව ඉස්සෝ අපේ ගෙදරට විකුණගෙන එනකොට ඉස්සෝ ලොරියක් එනකොට මාල් ලොරියෙන් ඉස්සා දෙනකොටත් උන් දෙන්නේ යම්කිසි අගය එකතු කිරීමක් කරලා. මොකක්ද අගය එකතු කිරීම? ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ වර්ධ කරනවා. මොනවද වර්ග කරන්නේ? පොඩි ඉස්සෝ ලොකු ඉස්සෝ වර්ග කරනවා. ඒතර වටිනාකමක් එනවා ඒක. ලොකු ඉස්සට ලොකු වටිනාකමක්. පොඩි ඉස්සට සාපේක්ෂ වටිනාකමක්. තේරුණාද? ඒ වගේම අර බාහිර සැකිල්ල ඉවත් කරන්න. බාහිර සැකිල්ල ඉවත් කරන්න. right? ඒ වගේම අහගන්න ඉස්සෝ වේලලා වෙළඳ පොළ දාන ඔයගොල්ලෝ දැකලා. හරි. ඒ වගේම තම්බල වෙළඳ පොළ දාන්න පුළුවන්. ඒ කියන්නේ පෙර පිසින ලද තත්ත්වයකට. පෙර පිසින ලද තත්ත්වයකට වෙළඳ පොළ එකතු ගන්න පුළුවන්. ඒතකොට මේක හිතලා ලියන්න. අන්තර්ජාතික වෙළඳපොළට ඉස්සන් අපි වෙළඳපොළ දානවා. ඒක කොහොමද මොකද්ද අපි අගය එකතු කරන්න පුළුවන් කොහොමද? වටිනාකම වැඩි කරන්න පුළුවන්. වේලක ඉස්සෝ වෙළඳපොළ එකතු කරන්න පුළුවන්. right? වේලීම. ඒ වගේම පෙර පිසීම. ඒ කියන්නේ ප්‍රී කුක් කියන එක. කලින් තම්බල. ඒ වගේම වර්ග කිරීම. ඉස්සෝ වර්ග කරන්න. ලොකු ඉස්සෝ පොඩි ඉස්සෝ තාම සරල වර්ගීකරණය. right? ඒ වගේම බහිස් සැකිල්ල ඉවත් කිරීම. බාහිර සැකිල්ල ඉවත් කරන්න. right? ඉතින් ඔය තමයි 2020 පේපර් එකේ තිබුණු ප්‍රශ්නේ ස්වභාවය. ඒක හොඳ ප්‍රශ්නයක්. අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. ලකුණු 100ම නැතත් අඩුම ලකුණු 90ක්වත් ගන්න පුළුවන් ළමයි. ඊට පස්සේ MCQ තියෙනවා විශාල ප්‍රමාණයක්. හැම පේපර් එකකම තිබිච්ච MCQ. ඉතින් අපි MCQ ටික කතා කරමු හෙට උදේට. එතකොට අපිට මේ පාඩම වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන්. MCQ ටික හෙට උදේට කතා කරමු. මම කල්පනා කරනවා මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. දිලීරවල තියෙනෙත් කයිටින් තමයි. ඔව් ටියුට් අරන් එනවා සෙනසුරාදා. ටියුට් ගේන්නේ සෙනසුරාදා. වෙනස් ප්ලෑන් එක කියන්න සෙනසුරාදා ලං කරලා වෙනසක් වුණොත් ඒක ඉරිදට යයි. ඉතින් මම කියන්නේ මොකද තාම ටියුට් ෆිල් කරගන්න විදියක් නැහැ. ලංකාවේම පේපර්ස් නැහැ. පේපර්ස් හිඟයක් තියෙනවා. දැන් ගෑස් හිඟය, සිමෙන්ති හිඟය ඒ වගේ පිටරටින් අපේ රටට ගේන දේවල්. ඩොලර් ප්‍රශ්න නිසා කොළ හිඟයක් තියෙනවා. ඒ වුණොත් ඉතින් අපිට මොකක් හරි ක්‍රමවේදයක් යොදා ගන්නත් වෙනවා මේ ටියුෂන් ඉදිරියට කරගෙන යන්න. බලමු. රයිට් එහෙනම් අද දවසේ වැඩ කටයුතු මම මෙතනින් අවසන් කරනවා. ආයිබෝන් හැමදෙනාටම සුබ දවසක්.